තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය 32 වෙනි දවසේ. අපි සාකච්ඡා කරන්නේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතට අදාළව තොරතුරු. අපි මේ වෙද්දී පරිච්ඡේද 4ක් කතා කරලා ඉවරයි. අපි ගිය සතිය ආරම්භ කළේ 5 වෙනි පරිච්ඡේදය. ඊටමත් වැදගත් වෙන ගොඩක් කරුණු අපි මේ සාකච්ඡාවනුත් එක්ක සාකච්ඡාවට භාජනය කරනවා. ඒ නිසා මේ පාඩම් එක්ක එකතු වෙන්නට කියලා ඔබට මතක් කරනවා මේ නිවාඩු කාලේ අපහසු කාල සීමාවක් එකතු වෙන්නට දහම් පාසල් පවත්වන්නට සෑහෙන අමාරු අපහසුකම් තියෙන කාල සීමාවක් මේ කාල සීමාව. ඒ නිසා මේ කාල සීමාවේදී ඔබට ධර්මාචාර්ය විභාගය සඳහා දහම් පාසල් අවසාන විභාගය සඳහා බුද්ධ ධර්මයේ සාමාන්‍ය පෙළ මේ වගේ විෂයන් ගොඩක් අධ්‍යයනය කරන්නට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන්. ඒ වගේම සෑම සෙනසුරාදා දවසකම දහම් පාසලේ 1 ශ්‍රේණියේ ඉඳලා 10 ශ්‍රේණිය දක්වාත් සියලුම පන්තිවලට අපි දහම් දැනුම වර්ධනය කර ගැනීම සඳහා පාඩම් වලට අදාළවම සාකච්ඡාවන් පවත්වනවා සෙනසුරාදා දවසේ. උදේ කාලේ සහ හවස් වරුවේ පන්ති 10ටම අපි පාඩම් සාකච්ඡාවන් පවත්වනවා. ඉතින් ඒ සමගත් සම්බන්ධ වෙන්නට පුළුවන් අපේ නාලිකාවත් එක්ක. හොඳයි. ඒ කාරණාවනුත් මතක තියාගෙන ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව තමයි අපි සාකච්ඡාවන් පවත්වන අපේ සමූහය වෙන්නේ. අපි බලමු භික්ෂු ප්‍රාතිමෝක්ෂය කියන මාතෘකාව යටතේ තියෙන අද කතා කරන්නට තියෙන තොරතුරු. ප්‍රාතිමෝක්ෂ කියන එක නිර්වචනය කරන විදිහ ගිය සතිය අපි කතා කළා. ඊට අමතරව අපි ශික්ෂාපදයක ලක්ෂණ මොනවද කියලා ගිය සතියේ කතා කළා පැහැදිලිව. ඒ වගේම ශික්ෂාපදයක ප්‍රධාන ලක්ෂණ කතා කළා. ඊට පස්සේ අපි තවත් බොහෝ තොරතුරු මේ හා සම්බන්ධව කතා කළා, සාකච්ඡා කළා. ඊට පස්සේ අද තියෙන්නේ ඉන් පස්සේ තියෙන කොටස සාකච්ඡා කරන්නට තියෙන්නේ. ශික්ෂාපද වර්ගීකරණයත් අපි ඉගෙන ගත්තා. ගිය සතියේදී අපි ඉගෙන ගත්තා භික්ෂු ප්‍රාතිමෝක්ෂය තුළ භික්ෂුන් සඳහා පනවලා තියෙන ශික්ෂාපද සංඛ්‍යාව 220ක් විදිහට අපි ඉගෙන ගත්තා. ශික්ෂාපදයක් අඩ කිරීම වරදක්, ඒක ආපත්‍ති කියන නාමයෙන් හඳුන්වන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඒ විදිහේ විශේෂ කරුණු ඉගෙනගෙන ශික්ෂාපද වර්ගීකරණය මෙන්න මේ විදිහට අපි ඉගෙන ගත්තා. මොනවද? පරාජිකා ධර්ම 4ක්, සංඝාදිශේෂ ධර්ම 13ක්, සංඝාදිශේෂ අනියත 2ක්, නිස්සග්ගිය පාචිත්‍ය 30ක්, පාචිත්‍ය 92ක්, පාටිදේශනීය 4ක්, සේකියා ශික්ෂාපද 75ක් විදිහට සියලුම ශික්ෂාවන් 220ක් අපි කතා කළා. 220ක් තියෙන බව කතා කළා. හොඳයි. අද අපි කතා කරන්නේ මේ වර්ගීකරණය කරපු ශික්ෂා පද පිළිබඳ විස්තර. පරාජිකා, සංඝාදිශේෂ, අනියත, නිස්සග්ගිය, පාටිදේශනීය, සේකියා ශික්ෂා පද මේවා ගැන තමයි අද දවසේදී අපේ සාකච්ඡාව අපි පුළුල් විදිහට සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ පාඩම් වල තියෙන තොරතුරුම අදාළ කරගෙන තමයි සාකච්ඡාව අපි පවත්වන්නේ. ඒකට හේතුව තමයි පහුගිය විභාග හැම එකකදීම අපිට දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේ පාඩම් වල තියෙන තොරතුරුම අදාළ කරගෙන තමයි ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ, ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පාඩම් වල තියෙන තොරතුරු වලට අවධානය යොමු කරමින්, දැඩි අවධානයක් යොමු කරමින් ඔබේ මතකයේ හිරඳවා ගැනීම වගේම අවබෝධ කර ගැනීමත් වැදගත් වෙනවා. ඔබට ගුරුවරයෙක් නැතිවත් මේ පාඩම් කියවගෙන යන්නට පුළුවන්.
ධර්මාචාර්ය පොත්වල තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. තනියම කියවලා තේරුම් ගන්නට බැරි බොහෝ කොටස් තියෙනවා. ඒ නිසා ඒ කෙරෙහි තව දාන යොමු කරන්නට කියලා ඔබට මතක් කරනවා. හොඳයි. ආපත්ති මාලාවෙහි මුලින්ම සඳහන් වන පළවෙනියටම සඳහන් වෙන අතිශයින් ගරුක. ගරුක කියන එකේ තේරුම බරපතල කියන එක, වරදින් වැඩි කියන එක, වරද බරපතල කියන එක ආපත්‍ය 4යි. අතිශයින් ගරුක ශික්ෂාපද කීයද? 4යි. මෙවුන්දම් සේවනය, මෛතුන ධම්ම පාරාජිකාව, සොරකම, මිනිසුන් මැරීම, තමන් වෙත නැති ධ්‍යාන මාර්ගඵල ආදියට උසස් ගුණ ඇතැයි ඇඟවීම. තමන් වෙත නැති ධ්‍යාන මාර්ගඵල ආදී උසස් ගුණ තමන් සතුව තියෙනවා කියලා පෙන්වීම කියන ශික්ෂාපද 4. මොනවද? පළවෙනි එක මෛතුන ධම්ම. මෛතුන ධම්ම පාරාජිකාව. ඊළඟට අදත්තාදාන පාරාජිකාව. මිනිසුන් මැරීම, මනුස්ස විග්ඝහ, පාරාජිකාව. ඊළඟට උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව. උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව. හොඳයි. පාරාජිකා ධර්ම 4 නම් කරන්නට කියලා කිව්වොත් ඔබට ඒ විදිහට මේ පාරාජිකා ධර්ම 4 නම් කරන්නට පුළුවන්. මෛතුන ධම්ම පාරාජිකාව පළවෙනි එක, මෙවුන් දම් සේවනය, ස්ත්‍රියක් සමගින් වරදෙහි යෙදීම, අදත්තා දානය, සොරකම, ඊළඟට මනුස්ස විග්ඝහ, මිනිසුන් මැරීම, හොඳයි. යන 4යි. මෙවුන් දම් සේවනයේ පළවෙනි එක, සොරකම දෙවෙනි එක, මිනිසුන් මැරීම තුන්වෙනි එක, තමන් වෙත නැති ධ්‍යාන මාර්ගඵල ආදී උසස් ගුණ ඇතැයි හැඟවීම උත්තරී මනුස්ස ධම්ම. මාර්ගඵල අවබෝධයට පත් වෙලා තියෙනවා වගේ ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම, තමන් ළඟ නැතිව ඒවා ඉදිරිපත් කිරීම තමයි උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව කියලා කියන්නේ. මෛතුන ධම්ම පාරාජිකාව, අදත්තා දාන පාරාජිකාව, මනුස්ස විග්ඝහ පාරාජිකාව, උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව. හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා 4 පාරාජිකා ධර්ම නම් කරන්නට කියලා. මෙවුන් දම් සේවනය, සොරකම් කිරීම, ඊළඟට අපි සඳහන් කළේ මිනිසුන් මැරීම, මනුස්ස විග්ඝහ පාරාජිකාව. ඊළඟට 4 වෙනි එක තමන් සතුව නැති උතුම් මිනිස් දහම් මාර්ගඵල අවබෝධය ආදිය තමන් ගාව තියෙනවා කියලා පෙන්눔 කිරීම කියන වැරදි 4. මෛතුන ධම්ම පාරාජිකාව, අදත්තා දාන පාරාජිකාව, මනුස්ස විග්ඝහ පාරාජිකාව, උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව. ගිහිගෙයින් වෙන්ව පැවිදිව ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන බවට ප්‍රතිඥා කොට ඇති පුද්ගලයෙකු විසින්
කිසි විටක නොකළ යුතු අකරණීය දේ 4ක් මෙයින් කියවේ. අකරණීය කියන වචනේ කිසිසේත්ම නොකළ යුතු මේ වැරදි ශිෂ්ට සමාජයේ පිළිකුල් කරන හේයින් ලෝකවද්‍ය නමින් හැඳින්වේ. මේ 4 ලෝකවද්‍ය කියන නමින් හඳුන්වනවා. ඊට අමතරව අකරණීය විදිහටත් සැලකෙනවා. නොකළ යුතු දේවල් විදිහටත්. එතකොට දැන් විභාගයේදී අපිට ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්. පරාජිකා ධර්ම 4 නම් කර පරාජිකා යනු මොනවාදැයි විස්තර කරන්නට කියලා. විනය පැනවීම් වලට අනුව බරපතලම වැරදි වෙන්නේ අතිශයින් බරපතල ගරුක කර්ම වෙන්නේ ගරුක විනය කර්ම වෙන්නේ වැරදි වෙන්නේ පරාජිකා 4 කියලා සඳහන් කරන්නට පුළුවන්. විස්තර කරද්දී අකරණීය විදිහට හඳුන්වන බව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ශිෂ්ට සමාජයේ විසින් පිළිකුල් කරන වැරදි 4ක් නිසා මේවා ලෝකවද්‍ය නමින් හඳුන්වනවා කියලාත් අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහේ පැහැදිලි කිරීම. මෙහි වරදකරුවන්ට සමාවක් නැත. පරාජිකා 4කටපත් වෙච්ච කිසිම කෙනෙක්ට සමාවක් ලැබෙන්නේ නැහැ. නැවත උපසපන් භික්ෂුවක් වශයෙන් පෙනී සිටීමට වරද කළ භික්ෂුවට ඉඩක් නොලැබේ. පරාජිකා 4න් එක පරාජිකාවක් හෝ කැඩිලා තියෙනවා නම් සිදු වෙලා තියෙනවා නම් මේ භික්ෂුවට නැවත උපසම්පදා භික්ෂුවක් විදිහට පෙනී සිටීමේ හැකියාවක් නැහැ. එවන් වරදක් සිදු වූ භික්ෂුව ගිහියෙකු බවට පත්විය යුතුය. ගිහියෙකු බවට පත් වෙන්නට ඕන. එහෙම නැත්නම් ශ්‍රමණ වේසයෙන්ම සිටිනවා නම් සාමණේර භාවයේ සාමණේර භික්ෂුවක් විදිහට සාමණේරයන් වහන්සේ නමක් විදිහට සිටිය යුතු වෙනවා. නැවත වතාවක් සාමණේර භාවයෙන් උපසම්පදා භාවයට පත් වෙන්නට බෑ. සාමාන්‍ය පැවිදි භූමියට ඇතුළු වෙලා අවුරුදු 20 සම්පූර්ණ වෙන සාමණේරයන් වහන්සේ නමකට පුළුවන් උපසම්පදාව ලබා ගන්න. හැබැයි පරාජිකා ධර්මයකටපත් වෙලා නැවත සාමණේර භාවයකටපත් වෙච්ච කෙනෙක්ට උපසම්පදා වෙන්නට බෑ. කරටිය කපා දෙමු තල් ගසක් පොල් ගසක් මෙන් හිස සිඳ දෙමු මිනිසෙකු මෙන් භික්ෂු සමාජය තුළ රැඳී සිටීමට ඉඩ නොලබා ඒ ජීවිතයේ රැඳී පැරදී යන හේයින් පරාජිකා යන නාමයේ මේ ගණයේ වැරදි සඳහා යොදා ඇති බව පැහැදිලි කොට ගත හැකිය. පැහැදිලි කොට ගත යුතුය. මෙවටයි පරාජිකා කියලා කියන්නේ. කිසි විටක නොකළ යුතු හෙවත් අකරණීය ධර්ම නමින් හැඳින්වෙන පරාජිකා ධර්ම පිළිබඳ හැඳින්වීමක් කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. ඒ විදිහේ ප්‍රශ්නයක් තිබුණොත් අපිට දැන් පරාජිකා කියන්නේ මොනවද කියලා කියන්නට පුළුවන්. පරාජිකා ධර්ම 4 දන්නවා. පරාජිකා කියන නම යෙදෙන්නේ ඇයි කියලා සඳහන් කරනවා. කරටිය කපලා දාපු තල් ගහක් වගේ, පොල් ගහක් වගේ, ගහේ මැදින් කපලා දැම්මම ආයි දලුලනමද? කෙසෙල් ගහක් වගේ. ඒ වගේ එහෙම නැත්නම් ගිනිසීරියා, වැටහිරියා වගේ එහෙම දලුලනමද? නැහැ. පොල් ගස්, පුවක් ගස්, කිතුල් ගස්, ඒ ගස් කපලා දැම්මම නැවත වතාවක් දලු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමන්ගේ ජීවිතයෙන් වරදකටපත් වුණාට පස්සේ පරාජිකා ප්‍රත්‍යයකටපත් වුණාට පස්සේ නැවත පිරිසිදු භාවයක පිහිටන්නට බෑ. ඒ නිසා තමයි හිස කපලා දාපු බෙල්ල ගාවින් හිස වෙන් කරපු කෙනෙක් නැවත ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම තල් ගහක් පොල් ගහක් නැවත දලුලන්නේ නැහැ. ඒ වගේ ශාසනය තුල පෙරදීමටපත් වෙනවා. ඒ භික්ෂුව ශාසනයේ පෙරදීමටපත් වෙනවා කියන අදහසින් තමයි පරාජිකා කියන නම යෙදিলা තියෙන්නේ. හොඳයි. මේ ප්‍රශ්නෙත් ලියා ගන්න. කිසි විටක නොකළ යුතු හෙවත් අකරණීය ධර්ම නමින් හැඳින්වෙන පරාජිකා ධර්ම පිළිබඳ හැඳින්වීමක් කරන්නට කියන ප්‍රශ්නේ. මේ සියලුම ප්‍රශ්න මේ පාඩමට යටින් කොමන්ට් කියන තීරුවේ ඔබට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මෙතනදීම ඔබට ලියා ගන්නටත් පුළුවන්කම තියෙනවා. හොඳයි. පරාජිකා ධර්ම පිළිබඳව දැනගන්නට ඕන මූලික දැනුම අපිට මේ ටික අධ්‍යයනය කරනකොට ඇති වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ විදිහේ දැනුමක්, ඒ විදිහේ සාමාන්‍ය දැනුමක් තමයි
ධර්මාචාර්ය විභාගයේදී මේ පාඩම යටතේ අප විසින් ඇති කරගන්නට ඕන මේ ශික්ෂාපද පිළිබඳව ප්‍රාතිමෝක්ෂය පිළිබඳව. හොඳයි. වැඩිදුර මේ පිළිබඳව අධ්‍යයනය කරන්නට අවශ්‍ය නම් ඔබට තවත් මේ පිළිබඳව තොරතුරු සඳහන් වෙන තැන් අධ්‍යයනය කරන්නට පුළුවන්. අපි ඔබට ලබා දෙන උපදේශය තමයි ඔබට මේ තියෙන තොරතුරු වල තියෙන වැදගත් කාරණාවන් නියම විදිහට කෙටි සටහනක් විදිහට හදාගෙන පාඩම් කරගෙන මතක තබාගෙන එතකොට පුළුවන්කම තියෙනවා ධර්මාචාර්ය විභාගයේ සමත් වෙන්නට. ඉහළ ආකාරයෙන් සමත් වීමට ප්‍රමාණවත් දැනුම ලබා ගන්නට මේ මූලාශ්‍රවල තියෙන දැනුම ඔබට බොහෝ සෙයින් ප්‍රමාණවත් කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට සංඝාදිශේෂ කීයක් තිබුණාද? සංඝාදිශේෂ 13ක් තිබුණා. සංඝාදිශේෂ ශික්ෂාපද වර්ගීකරණයේදී 13ක් තියෙන බව අපි කතා කළා. හොඳයි. මහා සාවද්‍ය වශයෙන් ගැනෙන ගරුක ආපත්‍ය අතර දෙවැනි තැන ගන්නේ සංඝාදිශේෂයි. මහා සාවද්‍ය විදිහට සැලකෙන ඊළඟ මුලින් අපි සාකච්ඡා කරපු පරාජිකා ධර්ම ලෝකවද්‍ය විදිහට සඳහන් කරන්නට යෙදුණා. ලෝකයා විසින් පිළිකුල් කරන නිසා මහා වැරදි ලෙස සැලකෙන මේවා දෙවනි කොටස යටතේ සැලකෙනවා සංඝාදිශේෂ. ශික්ෂාපද 13ක් ඒ ගණයට ඇතුළත් වේ. සංඝාදිශේෂ ශික්ෂාපද 13යි. ඊට අයත් වරද කළ භික්ෂුවට එයින් නැගී සිටීමට පිරිසිදු වීමට ඉඩක් ඇත. පරාජිකා ධර්මවලදී පිරිසිදු වීමට ඉඩක් තිබෙන්නේ නැහැ. සංඝාදිශේෂ 13 තුලින් එක ශික්ෂාපදයක් හෝ දෙකක් හෝ තමන් අතින් බිඳීමකටපත් වුණොත් නැවත පිරිසිදු වීමේ හැකියාව තියෙනවා. එහෙත් එසේ නැගී සිටිය හැක්කේ වරද පිළිගෙන සංඝයා ඉදිරිපිටදී ආයති සංවරයෙහි නැවත සීලේහි පිහිටීමෙනි. සංඝාදිශේෂ ඇවතකට වරදකට පත් වුණොත් කොහොමද පිරිසිදු වෙන්නට පුළුවන්? අපි සඳහන් කළා පිරිසිදු වෙන්න පුළුවන් කියලා. කොහොමද? වරද පිළිගෙන මම මේ වැරද්ද කළා කියලා පිළිගන්න ඕන. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සමීපයෙහි ආයති සංවරයෙහි පිහිටන්නට ඕන. ආයති සංවරයෙහි පිහිටනවා කියලා කියන්නේ නැවත වතාවක් සීලේහි පිහිටීම. නැවත වතාවක් සීලේහි පිහිටීම තමයි ආයති සංවරයටපත් වෙනවා කියන්නේ. එහෙනම් ආයති සංවරයටපත් වෙන්නට ඕන. සංඝාදිශේෂ යන නාමයේ යෙදී ඇත්තේ පාරිශුද්ධිය සඳහා නියමිත ක්‍රියාදාමයේදී ආරම්භයේ පටන් අවසානයේ දක්වාම ඇති සියලු කාර්යයන් දණ්ඩ කර්මයන් සඳහා සංඝයාගේ අවශ්‍යතාවය අවධාරණය කිරීමෙනි. මොකක්ද ඒ කියන්නේ? සංඝාදිශේෂ යන නාමයේ යෙදී ඇත්තේ මේ ශික්ෂාපද සමූහයට සංඝාදිශේෂ කියන නම ලැබිලා තියන්නේ කියලා සඳහන් කරනවා. සංඝාදිශේෂ යන නාමයේ යෙදී ඇත්තේ පාරිශුද්ධිය සඳහා නියමිත ක්‍රියාදාමයේදී. ආයති සංවරයේ පිහිටන්නට ඕන කියලා කිව්වනේ. පිරිසිදු වෙන්න නම් ආයති සංවරයේ පිහිටන්න ඕන. ආයති සංවරයේ පිහිටන්නට නම් දණ්ඩ කර්ම වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දඬුවම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ආයති සංවරයේ පිහිටවන්නට නම් භික්ෂුන් වහන්සේලා විසින් දඬුවම් ලබා දෙන්නට ඕනේ. ඒ දඬුවම් ලබා දෙද්දී ඒ වගේම දඬුවමින් නිදහස් කරලා ආයති සංවරයේ පිහිටවලා නැවත වතාවක් සිල් සමාදන් කරවලා ඒ වරදින් මුදන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා සම්බන්ධ විය යුතුමයි. භික්ෂුන් වහන්සේලාටමයි ඒ විදිහට දඬුවම් දීලා දඬුවම් කාල සීමාවක් පනවලා ඒ දඬුවම් කාල සීමාව ඉවර වුණාට පස්සේ ඒ භික්ෂුව නැවතත් සංවර භාවයේ පිහිටන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් දඬුවම් දෙනකොටත් ඒ වගේම දඬුවම් කාලේ ඉවර වෙලා ඒ වරද කරපු භික්ෂුව නැවත පිරිසිදු කිරීමේදී සංඝයා සම්බන්ධ වෙන නිසා තමයි සංඝයා වහන්සේලා සම්බන්ධ වෙන නිසා තමයි සංඝාදිශේෂ කියන නම ලැබිලා තියෙන්නේ. සංඝාදිශේෂ ශික්ෂාපද කීයද? සංඝාදිශේෂ ශික්ෂාපද 13යි කියලා අපි සඳහන් කළා.
ඒවා එනමින් හැඳින්වීමට හේතුව කුමක්ද? යම්කිසි සංඝාදිශේෂ ඇවතකටපත් භික්ෂුවක් සඳහා දඬුවම් ලබා දී ආයති සංවරයේ පිහිටීමේදී දඬුවම් ලබා දීමත් දඬුවම් කාලයේ දඬුවම් ඉවර වූ පසු නැවත පිරිසිදු කිරීමේදී සංඝයා ප්‍රධාන වෙන නිසා සංඝයා සහභාගී වෙන නිසා සංඝාදිශේෂ නාමයෙන් හඳුන්වනවා කියලා විස්තර කරන්න පැහැදිලි කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන් එහි දෙවැනි ශික්ෂාපදයේ විමසා බලමු. රාගික සිතින් ස්ත්‍රියකගේ කය ස්පර්ශ කිරීම සංඝාදිශේෂ ඇවතකි. රාග නිස්සිතේන රාගික සිතින් ස්ත්‍රියකගේ කය ස්පර්ශ කිරීම ඒ වගේ වැරැද්දක්. එබඳු ක්‍රියා උපසපන් භික්ෂුවක් විසින් කිරීම ශිෂ්ට සමාජයේ නින්දාවට හේතු වෙන හේයින් ලෝකවද්‍ය නාමයෙන් කෙනී. ඒ වගේ කාර්යයක් ඒ වගේ ක්‍රියාවක් කළොත් ඒක සමාජයේ නින්දාවට හේතු වෙන නිසා ලෝකවද්‍ය නාමයෙන් හඳුන්වනවා. වැරදි කරු රාගසිතින් එසේ කළ බව පිළිගතහොත් එවිට ඔහු එකී ඇවතට පත් අයකි. මොකක්ද? රාගික සිතින් ස්ත්‍රියක් ස්පර්ශ කිරීමේ සංඝාදිශේෂය. රාගික සිතින් ස්ත්‍රියක් ස්පර්ශ කිරීමේ වරදට අහු වෙනවා. රාග සිතින් ස්ත්‍රියක් ස්පර්ශ කළා නම් එතකොට මේක ලෝකවද්‍ය කියන ගණයට වැටෙනවා. ඒ වැරද්ද භික්ෂුන් වහන්සේලා සිහිපත් කළාට පස්සේ ඒ වැරද්ද කරපු භික්ෂුන් වහන්සේ පිළිගන්නවා නම් ඒ වැරද්දෙන් මිදීම සඳහා පිළිවෙත් පරිවාස මානත් අබ්බාන මොනවද? පරිවාස මානත් අබ්බාන කියන විනය කර්ම තුනක් කරන්නට ඕන, කරවා ගන්නට ඕන. පරිවාස මානත් අබ්බාන. පරිවාස මානත් අබ්බාන කියන විනය කර්ම තුන. දණ්ඩකම්ම වශයෙන් ගැනෙන මේවායෙන් අදහස් කරන්නේ සංඝයාට යටහත් පහත්ව ගරු බුහුමන් දැක්වීමේ ක්‍රියාපද්ධතියකි. මේ පරිවාස මානත් අබ්බාන කියන විනය කර්ම වලින් දඬුවම් වලින් අදහස් කරන්නේ සංඝයාට යටහත් පහත්ව ගරු බුහුමන් දක්වමින් ක්‍රියා කළ යුතු කාල සීමාවක්. 60 වස් පිරුණු අයෙකු වුවද එදා උපසපන් හෝ නවක භික්ෂුවක් දක්වා සියලු දෙනටම ගෞරව පිරිනැමීමෙන් පසු නැවත සංඝ සමාජයේ සියලු අයිතිවාසිකම් ලැබීමට හිමිකරුවෙක් වේ. ඒ වගේ වරදකට පත් වෙලා පරිවාස මානත් අබ්බාන කියන මේ දඬුවමකට පත් වෙලා ඉන්න භික්ෂුවක් විසින් අවුරුදු 60ක් වයස තියෙන කෙනෙක් වුණත් එදාම උපසම්පදාව ලැබපු කෙනෙක්ට වුණත් ගරු කරන්නට ඕන. සංඝාදිශේෂ ඇවතක් සිදු වෙලා තියෙනවා නම් ඒ සංඝාදිශේෂ ඇවත සිදුවීම නිසා පරිවාස මානත් අබ්බාන කියන මේ දඬුවම් ක්‍රමයකට යටත් වෙච්ච භික්ෂුවක් කොච්චර වයස ගත වෙලා තිබුණත් එදාම උපසම්පදාව ලබා ගත්ත භික්ෂුවකට වුණත් ගරු කරන්නට ඕන. සංඝ සමාජයට කැඳවනු ලැබීම යන අර්ථවත් අබ්බාන නම් විනය කර්මය සඳහා උපසපන් භික්ෂූන් 29කට අධික සංඛ්‍යාවක් සහභාගී කරවා ගත යුතුය. එතකොට මේ විනය කර්ම තුනෙන් එහෙම නැත්නම් මේ දඬුවම් වලින් අබ්බාන කියන අවස්ථාව විනය කර්ම තුනක් පරිවාස මානත් අබ්බාන කියන්නේ ඒ දඬුවම් දීලා ඒ පිරිසිදු කිරීමේදී අබ්බාන කියන විනය කර්මය සිද්ධ කරන අවසානෙට පරිවාස කාලය ඉවර වෙලා මානත් සම්පූර්ණ කරලා ඊට පස්සේ සිදුවෙන විනය කර්මය තමයි අබ්බාන කියන විනය කර්මය. අබ්බාන කියන විනය කර්මයේ උපසම්පදා භික්ෂූන් 29ක් එකතු වෙලා අර අපි සඳහන් කරපු ආයති සංවරයේ පිහිටවන අවස්ථාව. ආයති සංවරයේ පිහිටවන අවස්ථාව තමයි අබ්බාන විනය කර්මය කියලා කියන්නේ. 29ක් භික්ෂුන් වහන්සේලා 29ක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම ඒ විනය කර්මයේ පැවැත්වීමට සහභාගී විය යුතුයි.
යම් වරදකටපත් භික්ෂුවක් නැවත භික්ෂු සමාජයට කැඳවීම සඳහා යොදා ගනු ලබන විනය කර්මයේ නම් කර එම විනය කර්මය සඳහා සහභාගී විය යුතු භික්ෂූන් සංඛ්‍යාව කොපමණදැයි දක්වන්න. යම් වරදකටපත් වෙච්ච භික්ෂූන් වහන්සේ නමකට දඬුවම් ලබා දීලා තිබිලා ඒ විනය කර්මයකට අනුව නැවත භික්ෂූන් අතරට කැඳවා ගැනීමේ විනය කර්මය මොකක්ද? අබ්බාන කියන විනය කර්මය. භික්ෂූන් වහන්සේලා කී දෙනෙක් සහභාගී විය යුතුද? උපසම්පදා භික්ෂූන් වහන්සේලා 29කට අධික සංඛ්‍යාවක් සහභාගී විය යුතුයි. 4 වෙනි ප්‍රශ්නේ. හොඳයි. මෙසේ નિયમિત කාල සීමාව තුළ සංඝයාට ගෞරව දැක්වීමෙන් ආයති සංවරයේ පිහිටිය යුතුය යයි නිර්දිෂ්ට ඇවැත් පුද්ගලයා පමණක් නොව සංඝ සමාජයේම අපකීර්තියට පත් කරන වැරදි බව එකින් එක ගෙන විමසා බැලීමේදී පැහැදිලිව පෙනේ. මේ විදිහට નિયમિત කාල සීමාවක් තුළ සංඝයාට ගෞරව දක්වමින් ආයති සංවරයේ පිහිටිය යුතුය කියලා නිර්දිෂ්ට කරලා තියෙන සංඝාදිශේෂ කියන මේ වැරදි ඇත්තටම සංඝ සමාජයේම අපකීර්තියට පත්වෙන, සංඝ සමාජයේම පිළිකුලට පත්වෙන, සංඝ සමාජයේම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙන්න පුළුවන් වැරදි 13ක් තමයි සංඝාදිශේෂ කොටේ තියෙන්නේ. හොඳයි. සංඝාදිශේෂ ඇවතකටපත් වුණොත් පිරිසිදු වීම සඳහා අනුගමනය කළ යුතු විනය කර්ම තුන මොනවද? මානත්, පරිවාස, මානත්, අබ්බාන. පරිවාස, මානත්, අබ්බාන. පරිවාස, මානත්, අබ්බාන කියන මේ විනය කර්ම වලට පත් වෙලා පිරිසිදු භාවයට පත්වීම හඳුන්වන්නේ මොන නමින්ද? ආයති සංවරයට පත්වීම කියලා. ආයති සංවරයට පත්වීම වැරදි සිදු වෙලා ඒ වැරදි හදාගෙන නැවත පිරිසිදු භාවයට පත්වීම, නැවත නිවැරදි වීම තමයි ආයති සංවරය කියලා කියන්නේ. හොඳයි. ඊළඟ ශික්ෂාවන් අනියත කියන ශික්ෂාවන්. අනියත ශික්ෂා පද තියෙනවා 2ක්. නියත. ඒ කියන්නේ ස්ථීර වශයෙන්ම කියන්න බැරි විදිහේ ශික්ෂාවන් 2ක් තමයි මේ අනියත ශික්ෂා පද වලින් කියවෙන්නේ. ඒ නිසා තමයි අනියත කියන නම යෙදෙන්නේ. වරද පැහැදිලිව නියම කරගත නොහැකි අවස්ථා දෙකකදී සිදුවන අපචාර යනු අනියත නමින් ගැනේ. වරද පැහැදිලිව නියම කරගත නොහැකි අවස්ථා දෙකක් තමයි අනියත කියන ශික්ෂා පදයෙන් කියවෙන්නේ. ලිංගික අපචාරයක් පිළිබඳ දෝෂාරෝපණයකට ඉඩක් ඇති අවස්ථාවකදී විශ්වසනීය උපාසිකාවකගේ ප්‍රකාශය හා චෝදිත භික්ෂුවගේ ප්‍රතිභාව අනුව පරාජිකා හෝ සංඝාදිශේෂ හෝ පාචිත්‍ය හෝ ඇවතකට පැමිණ ඇති බව ප්‍රකාශ කිරීමයි. ලිංගික අපචාරයක් පිළිබඳව දෝෂාරෝපණයකට ඉඩක් ඇති අවස්ථාවකදී ලිංගික අපචාරයක් ගැන යම්කිසි චෝදනාවක් කරන්න පුළුවන් අවස්ථාවක් යෙදෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක විශ්වාස කටයුතු අනිවාර්යයෙන්ම හොඳින්ම විශ්වාස කරන්නට පුළුවන් කිසිම දවසක බොරු නොකියන විශේෂයෙන්ම මේක සඳහන් කරලා තියෙනවා මාර්ගඵල අවබෝධ ආදියට පත්වෙලා තියෙන උපාසිකාවක් විසින් කරන ලද චෝදනාව කියලා. ඒ වගේ චෝදනාවක් කළොත් ඒ හාමුදුරන් වහන්සේට පරාජිකාවක් වුණා, සංඝාදිශේෂයක් වුණා, මේ විදිහට පාචිත්‍යයක් සිද්ධ වුණා. ඔය විදිහට සඳහන් කරාට පස්සේ ඒ භික්ෂුව පිළිගන්නවා නම් අන්න ඒ අවස්ථාවේදී අනියත ශික්ෂා පදයට පත් වෙනවා. ලිංගික අපචාරයක් පිළිබඳව දෝෂාරෝපණයකට ඉඩක් ඇති අවස්ථාවකදී විශ්වාස කරන්න පුළුවන් උපාසිකාවක් විසින් චෝදිත භික්ෂූන් වහන්සේ නමකට චෝදනා කරමින් පරාජිකා සංඝාදිශේෂ හෝ පාචිත්‍ය ඇවතකට පත් වුණා කියලා චෝදනා කළොත් ඒ ඇවතට තමන් පත් වුණා කියලා පිළිගත්තොත් අන්නේ අවස්ථාවේදී අනියත ශික්ෂාපදයක් කැඩුනා වෙනවා. අනියත නමින් ඇවතක් නැතත්
විශේෂ අවස්ථා දෙකක් ඉදිරිපත් කර ඇති හේයින් කවර නමකින් හෝ වැරදි දෙකක් මේ කොටසින් දැක්විය හැකිය. වැරදි දෙකක් දැක්වලා තියෙනවා. ලිංගික අපචාරයක් සිදුවීමට සුදුසු ස්ථානයක හුදකලාව සිටීම නිසා යම්කිසි භික්ෂුවකට විශ්වාස කටයුතු කාන්තාවක් විසින් චෝදනා එල්ල කරන්නට පුළුවන්. ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවා. ඒ නිසා තමයි අනියත ශික්ෂාවන් දෙකක් විදිහට සැලකෙන්නේ. ඒ අවස්ථා දෙකට සම්බන්ධ ඕනෑම චෝදනාවක් කරන්නට පුළුවන්. අනියත ශික්ෂාපද ගණන කීයද? ඒවාට ඒ නම යෙදෙන්නේ ඇයි? අනියත ශික්ෂාපද දෙකයි ඒ නම යෙදෙන්නේ වරද පැහැදිලිව නියම කරගත නොහැකි අවස්ථා දෙකකදී සිදුවන අපචාර දෙකක් නිසා. වරද පැහැදිලිව නියම කරගත නොහැකි අවස්ථා දෙකකදී සිදුවෙන අපරාධ දෙකක්. ඒ වරද මොකක්ද කියලා හරියටම කියන්න බෑ. පරාජිකාවක්ද, සංඝාදිශේෂාපත්‍යයක්ද, පාචිත්‍යයක්ද එහෙම කියන්නට බෑ. ඒ විදිහ අවිනිශ්චිත වූ විනිශ්චයක් නිසා තමයි අනියත යන්න නම යෙදෙන්නේ. හොඳයි. ඊළඟට නිස්සග්ගිය පාචිත්‍ය. නිස්සග්ගිය පාචිත්‍ය කියන කොටස් සිවුරු ඇතිරිලි පාත්‍ර ආදී ශ්‍රමණ පරිස්කාර පිළිගැනීම හා පරිභෝගය පිළිබඳව පනවා ඇති ශික්ෂාපද 30ක් මේ ගණයට අයත් වේ. නිස්සග්ගිය පාචිත්‍ය කීයද? 30යි. නිස්සග්ගිය පාචිත්‍ය ශික්ෂාපද 30ක් තියෙනවා. මොනවද මේ නිස්සග්ගිය පාචිත්‍ය කියන්නේ? නිස්සග්ගිය පාචිත්‍ය කියන්නේ සිවුරු ඇතිරිලි පාත්‍ර ආදී ශ්‍රමණ පරිස්කාර පිළිගැනීම සහ පරිභෝජනය කිරීම පිළිබඳව උගන්වන ශික්ෂාපද 30ක්. සිවුරු ආදී ශ්‍රමණ පරිස්කාර භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පරිස්කාර පිළිගැනීම සහ පරිභෝජනය කිරීම පිළිබඳ ශික්ෂාපද 30ක් තමයි මේ ගණයට වැටෙන්නේ. නිස්සග්ගිය පාචිත්‍ය කොටසට වැටෙන්නේ. නිර්දිෂ්ට විවස්ථාවන්ට පටහැනිව යම් ද්‍රව්‍යයක් පිළිගනී නම් හෝ පරිභෝග කෙරේ නම් හෝ නිර්දිෂ්ට බුදුහාමුදුරෝ නිර්දේශ කරලා තියෙන නියම කරලා තියෙන විවස්ථාවන් වලට විනය නීති වලට පටහැනිව යම්කිසි ද්‍රව්‍යයක් හෝ යම්කිසි දෙයක් පිළිගන්නවා නම් පරිහරණය කරනවා නම් හෝ ඊට අදාළ ද්‍රව්‍ය සංඝයාට පවරා වරද පිළිගෙන ආයති සංවරයෙහි පිහිටිය යුතුය. නිස්සග්ගිය පාචිත්‍ය කියන කොටසේදී ඒ විදිහට වැරදි සහගත විදිහට යම්කිසි පරිස්කාරයක් යම්කිසි දෙයක් පිළිගැනීමට පුළුවන් අවස්ථාවන් 30ක් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේ වරදක් සිදු වුණොත් මොකද කරන්නට තියෙන්නේ? අපි කියමු වැඩිපුර සිවුරු තබාගෙන ළඟ තබාගෙන හිටියා කියලා. ඒ විදිහට චෝදනාවකට ලක් වුණොත් ඒක වරද පිළි අරගෙන ඒ පරිස්කාර හෝ ඒවා බාර දිය යුතු කෙනෙකුට බාර දීලා වරද පිළිගෙන නැවත වතාවක් පිරිසිදු භාවයේ පිහිටන්නට පුළුවන්. ප්‍රඥප්ති වද්‍ය වශයෙන් ගැනෙන මේ ශික්ෂා පද භික්ෂු සමාජයේ පහසුවත් ගිහියාගේ ප්‍රසාදයත් අරමුණු කොට පනවා ඇති බව පෙනේ. ප්‍රඥප්ති වද්‍ය විදිහට තමයි මේවා සැලකෙන්නේ. මේවා භික්ෂු සමාජයේ පහසුව සඳහා සහ ප්‍රසාදයේ අරමුණු කරගෙන පනවලා තියෙන්නේ. ප්‍රඥප්ති වද්‍ය අපි මුලින් සඳහන් කරපු සාකච්ඡා කරපු පරාජිකා සහ සංඝාදිශේෂ ලෝකවද්‍ය විදිහට සැලකුවා. ලෝකයා විසින් පිළිකුල් කරන නිසා ඒවා ලෝකවද්‍ය විදිහට සඳහන් කළා. භික්ෂු සමාජයේ පහසුව සහ ගිහියාගේ ප්‍රසාදය අරමුණු කරගෙන දේශනා කළා තියෙන නිසා පැනවීම නිසා මේවා ප්‍රඥප්ති වද්‍ය කියලා සලකනවා. සිව්පසී පිළිගැනීම සහ පරිභෝජනයේ සම්බන්ධව පනවා ඇති ශික්ෂාපද ගණන කීයද? ඒවා හඳුන්වන නම කුමක්ද? කීයද? 30යි. මොනවද? නිස්සග්ගිය පාචිත්‍ය. නිස්සග්ගිය පාචිත්‍ය.
30යි. හොඳයි. ඊළඟට පාචිත්‍ය. දෛනික ජීවිතයේදී අසංවරශීලී ස්වභාවය නිසා භික්ෂුව අතින් සිදුවන වැරදි 92ක් මෙයට අයත්ය. පාචිත්‍ය කියන එක. දෛනික ජීවිතයේදී අසංවරශීලී ස්වභාවය නිසා හැසිරීමේ වැරදි සහගත හැසිරීමේ ස්වභාවයන් නිසා සිද්ධ වෙන්න පුළුවන් වැරදි 92ක් තමයි මෙතනදී කතා කරන්නේ. පාචිත්‍ය. වැඩිම ශික්ෂාවන් සංඛ්‍යාවක් තියෙන්නේ පාචිත්‍ය. වැඩිම ශික්ෂාවන් සංඛ්‍යාවක් තියෙන්නේ පාචිත්‍ය 92යි. සේකියා ශික්ෂාපද තියෙන්නේ 75යි. අපි මීට කලින් කතා කරපු ශික්ෂාපද තමයි ඊළඟට වැඩිපුරම තියෙන්නේ නිස්සක්කිය පාචිත්‍ය. බරපතලම වැරදි විදිහට සැලකෙන්නේ පරාජිකා, ඊළඟට බරපතල විදිහට සැලකෙන්නේ සංඝාදිශේෂ 13. අඩුම ශික්ෂාවන් සඳහන් වෙන්නේ අනියත ශික්ෂාපද 2. හොඳයි. පාචිත්‍ය කියන ශික්ෂාවන් වලින් මොකක්ද අදහස් කරන්නේ? දෛනික ජීවිතයේ අසංවරශීලී ස්වභාවය නිසා භික්ෂුව අතින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි ගැන කතා කිරීම. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම ආදියත්, සතුන් මැරීම, ගස්වැල් නැසීම ආදියත් ඇතුළු කායික වාචසික වැරදි වලින් සංවර වීම මේ ශික්ෂාපද වලින් අපේක්ෂා කෙරේ. භික්ෂුව අතින් බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම ආදිය, සතුන් මැරීම, ගස්වැල් නැසීම, සිඳීම ආදී වැරදි වෙන්න පුළුවන්. වරදක් සිදු වූ කල්හි ඒ බව උපසපන් වෙනත් භික්ෂුවකට ප්‍රකාශ කොට ආයති සංවරෙහි පිහිටීම විනය නියමය. ඒ වගේ වැරද්දක්, බොරුවක් කියපු වැරද්දක්, එහෙම නැත්නම් කේලම් කීම, පරුස වචනයක් කීම, ඒවා වගේම ඊට අමතරව සතුන් මැරීම, ගස්වැල් විනාශ කිරීම ආදී කායික වාචසික වැරදි සිදු වුණොත් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට ඒ ගැන දැනුවත් කරලා ආයති සංවරෙහි පිහිටීම විනය නියමය. පාචිත්‍ය ශික්ෂා 92කි. එම ශික්ෂා පිළිබඳ හඳුන්වන්න. පාචිත්‍ය ශික්ෂා කියන්නේ මොනවද එතකොට? දෛනික ජීවිතයේ අසංවරශීලී ස්වභාවය නිසා භික්ෂූන් අතින් සිදුවිය හැකි වැරදි 92ක්, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම ආදී වැරදි සහ සතුන් මැරීම, ගස්වැල් නැසීම ආදී වැරදි, කයින් සහ වචනයෙන් සිදුවෙන වැරදි. මේ යම්කිසි වරදකට පත්වුවහොත් පිරිසිදු භාවයේ පිහිටිය හැකි ඒ වැරදි තමන් අතින් සිදුවෙච්ච බව වෙනත් භික්ෂුවකට ප්‍රකාශ කරලා සංවර භාවයේ පිහිටීමට හැකි ශික්ෂාපද 92ක් තමයි පාචිත්‍ය ශික්ෂාපද කියලා කියන්නේ. පාටිදේශනීය පිණ්ඩපාතයේ නොපිළිගත යුතු, නොවැළඳිය යුතු අවස්ථා 4ක් දක්වා ඒ අවස්ථාවකදී පිළිගතහොත්, වැළඳුවහොත් ඒ භික්ෂුව හෝ භික්ෂු පිරිස තමන් වරදක් කළ බව පිළිගෙන ආයති සංවරයෙහි පිහිටිය යුතු බව මේ ශික්ෂාපද 4න් කියවේ. පිණ්ඩපාතයේ නොපිළිගත යුතු සහ නොවැළඳිය යුතු අවස්ථා 4ක් තමයි මේ ශික්ෂාපදවලදී දැක්වෙන්නේ. පිළිගත්තොත්, එහෙම නැත්නම් වැළඳුවොත් භික්ෂු පිරිස තමන් වරදක් කළ බව පිළි අරගෙන ආයති සංවරයෙහි පිහිටිය යුතුයි. මේ අවස්ථා 4, මේ ශික්ෂාපද 4 පාටිදේශනීය කියලා කියන්නේ පිණ්ඩපාතය පිළි නොගත යුතු සහ නොවැළඳිය යුතු අවස්ථාවන් 4ක්. දෙවැනි ශික්ෂාපදයේ විශේෂත්වයක් ඇත. දෙවැනි ශික්ෂාපදයේ විශේෂතාවයක් තියෙනවා. දානශාලාවක භික්ෂුණියක් දානීය සංවිධානය කරයි නම් භික්ෂුණියට එතනින් ඉවත් වන ලෙස දැන්විය යුතුය. එසේ නොකොට දානීය වළඳන සියලු දෙනාම නින්දා ලැබිය යුතු වරදක් සිදු වූ බව පිළිගෙන ඇවැත් දෙසිය යුතුය. පිණ්ඩපාතයෙන් නොපිළිගත යුතු සහ නොවැළඳිය යුතු අවස්ථා 4ක් තමයි මේ පාටිදේශනීය කියන ශික්ෂාවලින් කියවෙන්නේ කියලා අපි සඳහන් කළා. ඒ එක අවස්ථාවක් තමයි දෙවෙනි ශික්ෂාපදය. එක ශික්ෂාපදයේ මෙතනදී සාකච්ඡා වෙන්නේ දානශාලාවක භික්ෂුණියක් දානීය සංවිධානය කරන කටයුතු වල යෙදিলা ඉන්නවා නම් ඒ භික්ෂුව
භික්ෂුණීන් වහන්සේට දානශාලාවෙන් ඉවත් වෙන්නට කියලා කියන්න හාමුදුරුවන් වහන්සේලා ප්‍රකාශ කළ යුතුයි. එහෙම නොකොට දානේ වැළඳුවොත් වරදක් සිදු වෙනවා. ඒ වරදේදී ඒ දානශාලාවේ වැඩ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා වැරදිකරුවන් බවට පත් වෙනවා. සෙසු වැරදි එය කළ පුද්ගලයා විසින් නැවත ප්‍රකාශ කිරීමෙන් පසු සංවරයේ පිහිටීම සඳහා පනවන ලද ශික්ෂාවලට අන්තර්ගත වේ. අනිත් ශික්ෂාපද සාමාන්‍ය පුද්ගලයෙකු විසින් නැවත ප්‍රකාශ කරලා පිරිසිදු භාවයට පත්විය යුතු ශික්ෂාපද සමූහයක්. හොඳයි. පාටිදේශනීය ශික්ෂාපද යනු මොනවාදයි පැහැදිලි කරන්න. පාටිදේශනීය කියලා කියන්නේ පිණ්ඩපාතයේ පිළි නොගත යුතු සහ නොවැළඳ යුතු අවස්ථා හතරක්. ඒ අවස්ථා හතරේදී යම්කිසි විදිහකින් පිණ්ඩපාතයේ පිළිගත්තොත්, ඒ වගේම පිණ්ඩපාතයේ වැළඳුවොත් භික්ෂුන් වහන්සේලා වරදකටපත් වෙනවා. එතකොට නැවත වතාවක් ඒ වරද ප්‍රකාශයට පත් කරලා පිරිසිදු භාවයේ පිහිටිය යුතුයි. පාටිදේශනීය ශික්ෂාපද 4ක් තියෙනවා. ඊළඟට සේකියා කියන ශික්ෂාපද. භික්ෂුවගේ දෛනික ඉරියව් පැවැත්වීමට අදාළ වූ යාම් ඊම් ඉඳුම් හිටුම් කෑම්බීම් මල මූත්‍රා කිරීම සිවුරු පෙරවීම ආදී කටයුතු සංවරව ආකල්ප සම්පන්නව සිදු කළ යුතු බව 75ක් වන සේකියා ධර්ම වලින් නිර්දේශ කෙරේ. ආහාර පාන පිණ්ඩපාතයේ වැළඳිය යුතු ආකාරය, ඊට පස්සේ දෛනිකව ඉරියව් පැවැත්විය යුතු ආකාරය, සිවුරු ඇඳිය යුතු ආකාරය, පෙරවිය යුතු ආකාරය, දානීය පිළිගත යුතු ආකාරය, දානීය වැළඳිය යුතු ආකාරය, මල මූත්‍රා කළ යුතු ආකාරය, ගමෙහි වැඩම කළ යුතු ආකාරය, ඊට පස්සේ ධර්ම දේශනාවන් සිදු කළ යුතු ආකාරය, මේ හැම එකක් ගැනම නිවැරදි ඉරියව් පවත්වා ගනිමින් සිදු කරන්නට ඕන ඉගැන්වීම් තමයි සේකියා ධර්මවල උගන්වන්නේ. ශික්ෂාපද 75ක් තියෙනවා. සේකියා ශික්ෂාපද 75. භික්ෂුවගේ දෛනික ඉරියව් පැවැත්වීමට අදාළ වූ යාම් ඊම් ඉඳුම් හිටුම් කෑම්බීම් මල මුත්‍රා කිරීම සිවුරු පෙරවීම ආදී කටයුතු සංවරව ආකල්ප සම්පන්නව සිදු කිරීමට අවශ්‍ය දැනුම අවශ්‍ය හික්මීම තමයි සේකියා ශික්ෂාපද වලින් ලබා දීලා තියෙන්නේ. ආරාමයේ ඇතුළත් අරමින් බැහැරවත් මනා සිහියකින් යුක්තව ගෘහස්ත ජනයාගේ සිත් අප්‍රසාදයටපත් නොවන අයුරින් හැසිරීම හා ක්‍රියා කිරීම සඳහා ලබන ශික්ෂණයේ මෙයින් දැක්වේ. ආරාමයේ ඇතුළත ඉන්නකොටත් ඒ වගේම අන්තර්ගරේ ගමිස්සාමීති සික්ඛාකරණීය කියලා සඳහන් කරනවා. අන්තර්ගරේ ගමිස්සාමීති ඇතුළු ගමෙහි යන්නෙමි වැඩම කරන්නෙමි හික්මිය යුතුය. අන්තර්ගරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීය ඇතුළු ගමෙහි හිඳිමි හික්මිය යුතුය. ඒ කියන අදහස්. එතකොට ආරාමයේ ඇතුළත ඉන්නකොටත් ආරාමයෙන් බැහැරව යනකොටත් වැඩම කරනකොටත් ගිහි ජනතාවගේ අප්‍රසාද ඇති නොවන විදිහට පසන්නානංවා බිහියෝ බාවාය ප්‍රසාදයට පත්වෙච්ච අයගේ දැඩි පැහැදීම ඇති වෙන විදිහට ක්‍රියා කිරීමට හැසිරීමට අවශ්‍ය ශික්ෂාපද සේකියා ශික්ෂාපද අතර අන්තර්ගත වෙනවා. බෞද්ධ භික්ෂුව ඊතා සුළු වශයෙන් පෙනෙන චර්යා ධර්ම කෙරෙහි පවා මහත් අවධානයකින් යුතුව ක්‍රියා කර ඇති ආකාරයේ සේකියා තුලින් මනාව පිළිඹුව පෙනේ. සේකියා ශික්ෂාපද වලින් පැහැදිලිව පේනවා ඊතාම පුංචිම පුංචි වරදෙහි පවා වරදට පවා අවධානය යොමු කරලා ක්‍රියා කරලා තියෙන ආකාරය දකින්න පුළුවන් සේකියා ශික්ෂාපද තුලින්. මෙහි ඇතුළත් 75ක් වූ සේකියා ධර්ම ආපත්‍ති නාමයෙන් නොව හික්මිය යුතු පුරුදු කළ යුතු ගුණධර්ම වශයෙන් ඉදිරිපත් කොට තිබීම සික්ඛාකරණීය අසෙසු ආපත්‍තිවලට වඩා මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. සේකියා ශික්ෂාපදවල තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි සික්ඛාකරණීය කියන විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. පරිමණ්ඩලන් නිවාසෙස්සාමීති සික්ඛාකරණීය මනාව හැඳ පොරවා හිඳිමි හික්මිය යුතුය.
පරිමණ්ඩලං නිවාසි සෙස්සාමීති සික්ඛාකරණීය. ඊට පස්සේ න පත්ත නිල්ලේහකං පින්ඩ පාතං බුංජිස්සාමීති සික්ඛාකරණීය. පාත්තරය ලෙවකමින් දානයේ නොවලඳමී හික්මිය යුතුය. ඒ විදිහට සික්ඛාකරණීය කියන වචනේ තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට සේකියා ශික්ෂා පදවල විශේෂත්වය ගැන ඔබට පැහැදිලි වෙන්නට ඇති. හොඳයි. ඊළඟට සේකියා ධර්ම තුල ඉගැන්වෙන යහපත් ගුණ ධර්ම 4ක් ලියන්න. මොනවද සේකියා ධර්ම වල ඉගැන්වෙන්නේ? ඒ සේකියා ධර්ම වල උගන්වනවා යහපත් වූ ගුණ ධර්ම, යෑම් ඊම් ඉඳුම් හිටුම්, යෑම් ඊම් පිළිබඳ හොඳ සිරිත්, ඉඳුම් හිටුම් පිළිබඳ හොඳ සිරිත්, කෑම්බීම් පිළිබඳ හොඳ සිරිත්, මල මූත්‍රා කිරීම පිළිබඳ හොඳ සිරිත් විරිත්, සිවුරු හැඳීම් පෙරවීම ආදී පිළිබඳ හොඳ සිරිත් විරිත්, පිණ්ඩපාතයේ වැළඳීම හා සම්බන්ධ හොඳ සිරිත් විරිත්, ධර්මයේ දේශනා කළ යුතු ආකාරය පිළිබඳ හොඳ සිරිත් විරිත්, මේ වගේ හොඳ සිරිත් විරිත් සේකියා ධර්මවලදී සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි, මේ අධිකරණ සමත කියන මාතෘකාවටත් අවධානය යොමු කරලා අද පාඩම අපි නිමා කරමු. අධිකරණ සමත යනු මොනවාදයි කෙටියෙන් හඳුන්වා දෙන්න. අධිකරණ සමත ගැන දීර්ඝ විස්තරයක් ඊට පස්සේ පාඩමකදී අපිට තියෙනවා තව සාකච්ඡා කරන්නට. ඒ නිසා මේ පිළිබඳව සාමාන්‍ය දැනීමක් අපි ඇති කරගනිමු. ප්‍රාතිමෝක්ෂයේ අවසානයේදී විනය නීති 220ට අතිරේකව ප්‍රාතිමෝක්ෂයේ විනය ශික්ෂාපද 220ට අමතරව භික්ෂු ජීවිතයේ දෛනිකව ඇතිවන ගැටලු විසඳා ගැනීමේ ක්‍රම 7ක් අධිකරණ සමත ධර්ම වශයෙන් දක්වා ඇත. අධිකරණ ධර්ම විදිහට ක්‍රම 7ක් දක්වලා තියෙනවා. සාමූහික ජීවිතයේදී පාරිශුද්ධිය පිළිබඳව පුද්ගලයාට මෙන්ම සබ්‍රහ්මචාරී සමාජයටද විශේෂයෙන් වගකීම් භාරයක් ඇත. පුද්ගලයාට වගේම සබ්‍රහ්මචාරීන් එකට වාසය කරන අනිත් අයට සමාජයට වග කියන්නට ඕනේ. එකට වාසය කරන අය හැමෝම අනිත් අයට යම්කිසි අවස්ථාවක් උදා වුණොත් ඒ අයටත් යහපත සැලසෙන විදිහට ක්‍රියා කළ යුතුයි. තමන් අතින් වරදක් වෙනවා නම් මුළු සමස්ත සමාජයටම හානියක් වෙන්න පුළුවන්. එතනදී හැමෝම වග කියන්නට ඕන. පුද්ගලයා ස්වකීය පාරිශුද්ධිය උදෙසා උත්සුක විය යුතු අතර සමාජය ඒ සඳහා උත්සාහවත් කරවිය යුතුයි. පුද්ගලයා තමන්ගේ පිරිසිදු බව ඇති කරගන්න ක්‍රියා කළ යුතුයි. අනිත් සමාජයේ ඉන්න අයවත් පිරිසිදු භාවයේ පිටාන්න උත්සාහ කරවිය යුතුයි. වරද කිරීම මෙන්ම වරද සැඟවීමත් වරද කිරීමට හා සැඟවීමට අනුබල දීමත් යන සෑම අංශයක්ම විනයේදී නින්දාවට ගරහාවට ලක්වන කරුණු වශයෙන් සැලකේ. සාමාන්‍ය වරද සැඟවීමත් වරද කිරීමට සහ සැඟවීමට අනුබල දීමත්, වැරදි කිරීමත් වරද කිරීමට සහ වරද කරලා සැඟවීමට හැංගීම සංගවාගෙන සිටීමට අනුබල දීමත් නින්දා ලැබිය යුතු දෙයක්. වැරදි කරන එකත් නින්දා ලැබිය යුතු දෙයක්. වැරදි කරලා ඒක හංගගෙන ඉන්න කවුරු හරි අනුබල දෙනවා නම් ඒක හංගගෙන ඉන්නකම් ඒක එලි දක්වලා වැරද්ද හදාගන්න ආයති සංවරෙහි පිහිටන්න ක්‍රියා කරන්නේ නැත්නම් ඒක ලොකු වරදක්. ශික්ෂා පදයක් කැඩුණු විට ඒ බව ප්‍රකාශ කොට ආයති සංවරෙහි පිහිටීම ශික්ෂාකාමී භික්ෂුවගේ වගකීමකි. ශික්ෂා පදයක් කැඩුණට පස්සේ ඒක ප්‍රකාශයට පත් කරලා පිරිසිදු වෙන එක භික්ෂුවගේ යුතුයකමක් වගකීමක්. පෞද්ගලිකව හෝ සාමූහිකව හෝ වැරදි කරු හමු වී කරුණු කියා තර්ජනය කොට හෝ වැරදි වලින් ඉවත් කළ යුතුය. යම් කිසි වරදක් සිදු වෙනවා නම් ඒ භික්ෂුව තනියම මුණ ගැහිලා හරි එහෙම නැත්නම් සාමූහිකව ගිහිල්ලා හරි ඒ භික්ෂුව ඒ වරදින් මිදිය යුතුයි. ඇතැම් විට පරාජිකාදී කරුකාපත්ති හා ගිහියන් සම්බන්ධ කොටගත් වැරදි හැර සෙසු වැරදි කර ඇති නමුදු ඒවා විනිශ්චය කිරීම ප්‍රයෝජන රහිත බව සංඝයාට පෙනෙන්නේ නම් අසුචි ගොඩක් තන රොඩු ආදීන් වසා දමන්නාක් මෙන් තිනවත්තාරක අසුචි ගොඩක් අපි අවුස්සලා හැමතැනම ගාගෙන එහෙම කරන්නේ නැහැ. අන්න ඒ වගේ සමහර වැරදි තියෙනවා. ඒක
පරාජිකා ගරුකාපත්ති හා ගිහියන් සම්බන්ධ කොටගත් වැරැද්දක් නෙවෙයි නම් සාමාන්‍ය වරදක් නම් ඒක යටපත් කරනවා. ඒක අවුස්සලා මතු කරලා අරගෙන ඒක සාකච්ඡා කරලා එහෙම කරන්නේ නැහැ. මොකද වෙන්නේ අසුචි ගොඩට අරගෙන එහෙම කරන්න ගියොත් හැමතැනම ගෑවිලා හැම කෙනාම අපිරිසිදු වෙනවා. ඉතින් ඒ වගේ සාමාන්‍ය ඒක කාටවත් අනතුරක් හිරිහැරයක් කරදරයක් නොවන වරදක් නම් ඒක ඒ විදිහටම යටපත් කරලා තැබීමේ ලක්ෂණයකුත් තියෙනවා තිනවත්තාරක කියලා බෞද්ධ භික්ෂු විනය තුල. භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි දැක්වෙන පරාජිකා ධර්ම ඇතුළු කොට ඇති ශික්ෂාපද පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙහිදී ඉදිරිපත් කරන ලද්දේ ඒවා ගැන සාමාන්‍ය අවබෝධයක් ආධුනික ශිෂ්‍යයට ලබා දීම සඳහාය. මෙතනදී අපි ශික්ෂාපද ගැන සාමාන්‍ය පුංචි අවබෝධයක් තමයි ඇති කරගත්තේ. ශික්ෂාපද මොනවද මේ වගේ කියවෙන්නේ කියන එක. ස්වකීය පැවිදි ජීවිතයේ පරමාර්ථය සිද්ධ කර ගැනීම සඳහා සිහියෙන් යුතුව ජීවත් වෙන පුද්ගලයාට ප්‍රාතිමෝක්ෂය අවශ්‍ය නොවේ. ස්වකීය පැවිදි ජීවිතයේ පරමාර්ථය නිවන් අවබෝධ කර ගැනීම අරමුණු කරගත් භික්ෂූන් වහන්සේලාට විනය නීති අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මූලික භික්ෂු පිරිසට විනය නීති නොපන්න ඌයේ ඒ නිසායි. මූලිකම කාලයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විනය නීති පනවලා නැත්තේ අන්නේ ඒ නිසා. ප්‍රදේශයක පොලිස් ස්ථානයක් පිහිටුවන්නේ වැරදිකරුවන් ඒ ප්‍රදේශය තුල බහුල වන හේයිනි. සාමකාමී සිල්වත් ගුණවත් සමාජයකට පොලිස් බටයෙකු පැමිණීම ඒ සමාජයට කෙරෙන නිග්‍රහයක් වශයෙන් අප සලකන්නේ ඒ නිසායි. නිතර වැරදි කරන මිනිස්සු ඉන්න තැන්වලට තමයි පොලිස් බටයෝ ඉන්නේ. ඉතින් එහෙම වැරදි කරන්නේ නැත්නම් නැවත සංවරභාවයේ පිහිටන්නට විනය නීති පනවන්නට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. වැරදි කරන භික්ෂූන්ට සංවරෙහි පිහිටීම සඳහා තමයි අපි මේ කතා කරපු විනය නීති සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ විසින් පනවලා තියෙන්නේ. සාමූහික වගකීම් පිළිබඳව අවබෝධයක් හා අවදි බවක් ඇති සමාජයේ ඔවුන්ට අවවාද කිරීමෙන් වැරදි ඉවත් කර ගැනීමෙන් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උට්ටාපනේන අඤ්ඤමඤ්ඤ වචනේන අනිත් අයට කියලා දීලා අඤ්ඤමඤ්ඤ උට්ටාපනේන අනිත් අයව නිවැරදි කරවලා වැරදිලා වැටුණා නම් ඒ අවස්ථාවේදී ශක්තිමත් කරලා ඒ වැරද්ද නැවත නොකර ඔබගේ නිවන් අවබෝධ කර ගැනීමේ අරමුණ කරා කටයුතු කරන්නට කියන උත්සාහ කරවීමේ පරමාදර්ශයේ භික්ෂු විනය තුලින් පෙන්눔 කරනවා. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උට්ටාපනේන අනිත් අයට කියලා දීලා ඔබ අතින් මේ වැරද්ද වෙනවා. ඒක නොකළ යුතුයි. ඔබ අතින් මේ වැරද්ද වෙලා තියෙනවා. ඒක නොකළ යුතුයි. ඒ විදිහට වැරදි නොකර ඉන්නට අවස්ථාව උදා කරලා දෙනවා. පරමාදර්ශී සමාජ සංකල්පය අර්ථවත් කරගත යුතු බව තථාගත දේශනා ඇසුරෙන් නිගමනය කළ හැකිය. පරමාදර්ශී සමාජ සංකල්පය අර්ථවත් කරගත යුතු බව සමාජ සංකල්පය අර්ථවත් කරගන්න අවශ්‍ය සීල උපදෙස් ධර්මයේ තුල අන්තර්ගත වෙනවා. අධිකරණ සමතය අනුමනවාදයි කෙටියෙන් හඳුන්වා දෙන්න. අධිකරණ සමත කියලා කියන්නේ එදිනදා භික්ෂුන් වහන්සේලා අතින් යම්කිසි ගැටලුවක් ඇති වුණොත් භික්ෂුන් වහන්සේලාට ඒ ගැටලුව निराकरणीय කර ගැනීම සඳහා විසඳා ගැනීම සඳහා පනවලා තියෙන පනවාගත්ත පැනවීම් සමූහයක් තමයි අධිකරණ සමත විදිහට දක්වනු ලබන්නේ. හොඳයි. එහෙමනම් ධර්මාචාර්ය විභාග පන්තිය තුලින් 32 වෙනි දවස විදිහට අපි අද කතා කළේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ අවසන් කොටස. අපි මේ පරිච්ඡේදයේදී කතා කළේ ප්‍රාතිමෝක්ෂය කියන බුදුරජාණන් වහන්සේ විසින් පනවන්නට යෙදුණු භික්ෂූන් වහන්සේලාට පනවලා තියෙන ශික්ෂාපද 220 ගැනම සාමාන්‍ය දල අදහසක් දැනීමක් ඇති කරගත්තා. සංඛ්‍යාත්මක වේවා දක්වන්නට ඉගෙන ගත්තා. ඒ වගේම කෙටියෙන් ඒවා කොහොමද හඳුන්වන්නේ? ඒ ගැන කොහොමද පුංචි හඳුන්වා දීමක් කරන්නේ? ඒවා කොහොමද වර්ගීකරණලා දක්වන්නේ? ඒ ගැන තමයි
අපි මේ පාඩමේදී ඉගෙන ගත්තේ. ඉතින් 2017 2018 කියන වර්ෂ දෙකේම මේ පාඩමට අදාළව ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා එළඹෙන වතාවේදී මේ පාඩමට සම්බන්ධව ප්‍රශ්න ඉදිරිපත් වීමේ සම්භාවිතාව බොහෝ දුරට පවතින්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙමනම් හෙට දවසේදී අභිධර්මයේ පාඩම සමගින් ධර්මාචාර්ය විභාග පන්ති අපි පවත්වනවා. පන්තියට සම්බන්ධ වෙනවා. ඒ වගේම බදාදා ඉඳලා ඉරිදා දක්වා දවස් 5 තුලම රාත්‍රී කාලයේදී 9ට මේ පාඩම් සාකච්ඡාව පැවැත්වෙනවා. ඒ සඳහා ඔබට සහභාගී වෙන්නට කියලා සිහිපත් කරන ගමන් අද දවසේදී සාකච්ඡාව නිමා කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සහ සමූහය, ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව අපේ සමූහය සමගින් නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්නට කියලා මතක් කරන ගමන් අද දවසේ සාකච්ඡාව නිමා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.